අපි වාඩි වෙමු. අපි අමුතු විදිහට යන්න යනවා. දෙවියන් වහන්සේ යහපා. අපි දෙවියන් වහන්සේ ස්තුති කළ යුතුයි නැවත 2021 අපිට උන්වහන්සේ දීලා තිබෙන නිසා. මේ මාතෘකාව කිව්වම ඊයේ මේ අපේ දරුවෝ දෙන්නෙක්ව පාස්ටර් හැමදාම හැරෙන්න කියලා කියන්නේ අද ඇයි හැරෙන්න එපා කියලා කියන්නේ කියලා. මාතෘකාවක් දෙනවා නම් වචනේට අද දවසේ ඔබ නැවත හැරෙන්න එපා. මොකද මාතෘකාව? ඔබ නැවත හැරෙන්න එපා. හයියෙන් කියමුද සෙනග හැම කෙනෙක් අපි ඔබ හයියෙන් කියමු හයියෙන්. තව ටිකක් හයියෙන් කියමුද ඔබ දැකීම සතුටක්. ඇත්තටම දේශපාලකතුමා කිව්වා වගේ අපේ සභා පවුල ගැන අපි ප්‍රීති වෙනවා. ඇයි හයාමාට දේවමේ ධම්මද අපිට පොඩි චකිතකුත් තිබුණා. නමුත් සතුටි ඔක්කොම ඉන්නවා. ආමෙන්. වෙන්දට පරක් වෙලාවත් අද වෙලස් වෙලාවද කොහොද? හලෙලූයා. අපි දෙවියන් වහන්සේක මේ වසරේ පුදුම ගමනක් යන්න අවශ්‍යයි. ආමෙන්. සියලු වාතාවරණ වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ අප සමග වැඩ වාසය කරනවා. හලෙලූයා. හයියෙන් කියමුද හලෙලූයා. තවත හයියෙන් කියමු හලෙලූයා. ප්‍රීතියෙන් කියමු හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ මම වචන ප්‍රකාශ කරද්දී ඒකේ බලය තිබෙනවා. ආමෙන්. ඒක යක්ෂයා බය වෙන්න යනවා. ඒ නිසා වචන ආධිපත්‍යයෙන් බලයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. දැන් නැවත හැරෙන්න එපා. දැන් අපි පළවෙනි පදය බලනවා මොනවද අපි වර්තමානයේ අපිට තිබෙනවා මේක අපි දන්නවා. නමුත් අපි නැවත බලනවා. එපිස 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට පෙරලා ගමු. එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැන්ද ගන්න. දැන් අපි තේරුම් ගත යුතු සත්‍යතාවයක් තිබෙනවා. යක්ෂයා හැමදාම අපට විරුද්ධව උපායොදනවා. පැහැදිලිද? හැමදාම කිතුණුවාට විරුද්ධව හැම මොහොතේ යක්ෂයා උපායොදනවා. බයිබලයේ කියනවා නේද සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක් කියලා. දැන් සොරා එන්නේ කාගේ ගෙදරට? කාගේ ජීවිතවලටද? සොරාට ලෝකයාගේ ජීවිතවලට ගිහිලා වැඩක් නැහැ. එනවනම් එන්නේ යන්නේ අපේ ජීවිතවලට. කියන උත්සාහ කරනවා. මේක හැමදාම පවතින සත්‍යතාවය. බයිබලයේ කිව්වා නේද? යක්ෂයාගේ උපාවලට විරුද්ධව සිට ගන්න පිළිඳ යුද්ධ ආයුධ කට්ටලේ පැලඳ ගන්න. ඔබ දන්නවා ඒක. නමුත් එතන ඉඳලා මම කියන්න යනවාද මිසරෙන් සෙනගව දෙවියන් වහන්සේ ගේද්දි සිදුවිච්ච සිදුවීම් කීපයක්. ඒක ලොකු කතාවක්. නමුත් අද දවසට අපි මං කිව්වේ නැවත හැරෙන්න එපා. අපි හැමදාම කියන්නේ අපි යනවා වැරදි මාර්ගේ න හැරෙමු කියලා කියන්නේ. නමුත් අද මං ඔබට කියනවා නැවත හැරෙන්න එපා. කොහාටද? කොහාටද හැරෙන්න එපා කියලා කියන්නේ. අපි යන්නේ අභියෝගාත්මක කාලයක බව අපි තේරුම් ගන්න ඕන. රයිට් දැන් අපි යමු නික්මයාම පොතට. නික්මයාම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයත් 18 වෙනි පදයත්. නික්මයාම 13 වෙනි පරිච්ඡේදයේ 17 බයිබල් ගෙනල්ලා නැති අයට මෙතන දැන් ඒ තාක්ෂණයක් තිබෙනවා. ඔබ බයිබලයේ ගෙනල්ලා නැතිනම් තියෙන අය තමන්ගේ බයිබලයේ බලා ගන්න ඒක වඩා හොඳයි. තාක්ෂණය හොඳයි. මම හැමදාම විශ්වාස කරනවා මේ පොත තමයි වඩා වටින්නේ කියලා. නික්මයාම 13 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයත් 18 වෙනි පදයත් කියවලු. තවද පාරාවෝ සෙනග යන්ට හැරිය කල්හි පිලිස්තීවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නොමුත් දෙවියන් වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක. රයිට් මම ඔබෙන් ප්‍රශ්න අහනවා කරුණාකරලා ඉක්මනට උත්තර දෙන්න ඕනේ. දැන් ඇයි මෙතන කියනවා මේ මාර්ගෙන් පිලිස්තීවරුන්ගේ පාරෙන් යන්නේක තමයිලු ළඟ දෙවියන් වහන්සේ ඒ පාරෙන් ගෙනිච්චේ නැහැලු වෙන පාරකින් ගෙනියන්න තීරණය කරාලු. ඇයි දෙවියන් වහන්සේ මෙහෙම කළේ? දැන් මෙතන කියනවා බේර්ෂෙබා හා නෙගෙම් දිශාව තමයි ඔය පිලිස්තීවරුන්ගේ පාර කියලා කියන්නේ. ඒ පාර ළඟයි කානාන් වලට යන්න පොරොන්දු දේශයට යන්න. හැබැයි පැහැදිලිව බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඒ පාරේ ගෙනිච්චේ නැහැ උන්වහන්සේම. වෙන පාරකින් ගෙනියන්න තීරණය කළා. ළඟ පාරක් තියෙද්දි දෙවියන් වහන්සේ වෙන පාරක ගෙනියන්න තීරණය කළා. ඇයි ඒ දෙවියන් වහන්සේ එහෙම කරන්නේ? ඔබේ අදහස්
නිකන් කැත වැඩ කරනවා වගේ තේරෙන්නේ නැත්නම්. නේද? ළඟ පාරක් තියෙනවා. මේ එයා එළියට ගෙනාවේ ඇයි? නේද? මිසරවරුන්ට පීඩා 10ක් එවලා, වසංගත එවලා, පුළුදුලන්ට පහර දීලා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව ගේන්නේ. හැබැයි ළඟ පාරක් තියෙන එක ගෙනියන්නේ නැතුව වටයක් ගෙනියන්න උත්සාහ කරනවා උන්වහන්සේ. හැමදේම අපිට අදට අදාළ කරගන්න. කිතුණු ජීවිතය කියලා කියන්නේ මීටර් 100 දුවනවා වගේ කේස් එකක් නෙවෙයි. එහෙනම් මොන වගේද? මැරතන් එකක් දුවනවා වගේ තමයි කිතුණු ජීවිතේ. දැන් අවුරුදු ගණන් සමහර විට අපි යනවා. හැබැයි 2021 දේව දරුවනි ඔබ මම ඉන්නේ කොතනද? දැන් මම 1978 තමයි තාත්තලට ගිහලා පල්ලිය හිටගත්තේ. පාස්ටර් වන්නන දැක්කේ 1978. එතකොට ගැලවීම ලැබලා හිටියේ නෑ. වයස අවුරුදු 5යි. කාලයක් ගියා ගැලවීම ලබන්න. හැබැයි ක්‍රිස්තියානි පල්ලියක 1978 හිට ගන්නවා. ඒ ඉඳලා 2021 වෙනකන් අද ඇවිල්ලා තිබෙනවා. වැදගත් වෙන්නේ අද මම ඉන්න තැන. ආමෙන්. හලෙලූයා. ඊගිය වසර ඔබ ආපු විදිය අතහැරලා දාන්න. අද ඔබ මම කොතනද ඉන්නේ? උන්වහන්සේ අපව මාවතක් වෙනස් කරලා ගෙනියනවා වගේ පේනවා. එහෙම නෙවෙයි. බලාපොරොත්තු තිබුණා අපි යන් ඉස්සරහට බලාගෙන. හරිද? දැන් කියන පුතේ 18 වෙනි පදේ. මක්නිසාද සෙනග යුද්ධය දැක සමහර විට පසුතැවිලිව මිස්රයට හැරී නොයන පිරිසයි දෙවියන් වහන්සේ කියනසේක. හalleluya කියලා කියනවා. හයියෙන් කියමුද හalleluya? තව ටිකක් හයියෙන් කියමු හalleluya. ඔබ දන්නවද? අපේ දෙවියන් වහන්සේම හිතනවා නැවත අපි හැරෙයි. ඒ කියන උන්වහන්සේ මාවත වෙනස් කරන පේන වෙනස් දෙයක්. මේ පේනකොට තියෙද්දි ළඟ එකක් වෙන පාරකින් යන්න කියලා. උන්වහන්සේ හිතුවලු මේ සෙනග නැවත හැරිලා මිසරයට යයි කියලා. වහල් භාවයට යයි කියලා. අද අපිව ගැලවීම දීලා ගෙනත් තිබෙනවා. ආමෙන් කියනවා. හalleluya. ගැලවීම නොමිලේ. ඔබ මම ධර්මිෂ්ඨ නිසා නෙවෙයි. උන්වහන්සේ බයයි අපි කොහෙට යයි කියලාද? ලෝකෙට. මම ඔබට කිව්වේ මාතෘකාව මල නැවත හැරෙන්න එපා. කොහෙටද? දෙවියන් වහන්සේ මේ මාර්ග වෙනස් කළා. දැන් අද ඔබේ ජීවිතේ සිදුවෙන සමහර සිදුවීම් ගැන ඔබට අදහසක් තිබෙනවා. සමහර සිදුවීම් හරි අමුතුයි. අත්දැකීම් ගොඩක් තියෙනවා. කාලෙත් එක තමයි යන්න වෙන්නේ. හරි අමුතුයි සමහර සිදුවීම්. පැහැදිලි නෑ සමහර සිදුවීම්. හැබැයි කියනවා උන්වහන්සේ බය වුණා. නැත්නම් උන්වහන්සේ හිතුවා මේ සෙනග මිසරට යයි නැවත. මොනවද සලස්මක් පිලිස්තෝරුගේ කියනවා මැද ඒ පාරේ මිසරවරු ඉන්න පුළුවන්. ඒ අය මේ කොළඹ පොළඹවන්න පුළුවන්. තව එකක් මෝසෙස් පාරාවට ගියා දවස් 3කට අපි කියලා නමස්කාර ඔප්පු කරලා එන්න. සමහරවිට මේ පාරාව දැන හිටින්න නැති. දෙවියන් වහන්සේ උපක්‍රමයක් භාවිතා කරනවා වෙන්නේ. කොහමද උන්වහන්සේ ආකල්ප මොනවද කියන්නේ? හැරිලා යයි නැවත. ඔබේ මගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව නිදහස් කරලා බයිබලයේ කියනවානේ පේත්‍රස් උදෙසා උන්වහන්සේ ආඥා කළා. කියනවා සාතන් විදුලියක් වගේ වැටෙනවා දැක්කා. උඹගේ ඇදහිල්ල නැති නොවන පිණිසමයි ආඥා. ආමෙන් කියනවා. අපි සමහරවිට ආඥා කරන්නේ කට්ටක් කපලා නිදිනවා තමයි. අපි කාර්ය බහුලද දන්නේ. අපිට වැඩ වැඩිද දන්නේ නැහැ. අපිට මොන හරි වුණාම විතර ධන ගහන්න හිතෙනවද දන්නේ නැහැ. බයිබලයේ කියනවා පේත්‍රස් වැටෙයි කියලා උන්වහන්සේ ආඥා කළා. දැන් කියනවා මිසරයට හැරලා යනවා. ඒකට උන්වහන්සේ කැමති උනේ නැහැ. දැන් කියන 19 වෙනි පදේ. 18 කිව්වනේ. 18 කියනකොට එහෙත් දෙවියන් වහන්සේ සෙනග රසමූද ළඟ වනාන්තර පාරේ වටකර යන්න සැලසූසේක. ඊශ්‍රායල් පුත්‍රයෝ මිස්ර දේශයෙන් සන්නාසන්නව ගියෝය. මේගොල්ලෝ සන්නාසන්නව ගියාට මේගොල්ලෝ බඩු බහිනද පුරවගෙන ආවේ. එයාලඟ තිබිච්ච දේවල් පුරවගෙන එතන අපි සන්දර්භය බලන්න ඕන. එයාලා හැමදේම අරගෙන ආවේ බඩු යුද්ධ නෙමෙයි ආ. යුද්ධට දැස්සලාව නෙමෙයි. දන්නවනේ මිස්රවරුන්ගේ රත්තරන් ඉල්ල ගන්න කිව්වා. ඒ දේවල් ඉල්ලන් තමයි මේ මිස්ර මේ ඊශ්‍රායල් සෙනග එන්නේ. ඒගොල්ලෝ එහෙම ආවා. හරිද බලාපොරොත්තු 19 වෙනි පදේ. මෝසෙස්ද යෝසෙෆ්ගේ ඇට තමා සමග ගෙන ගියෝය.
මක්නිසාද යෝසෙෆ් සැබවින් දෙවියන් වහන්සේ නුඹලා දෙස බලනසේක. නුඹලා සමග මාගේ ඇට මෙතනින් ගෙන යන්නට ඕනෑයයි ඊශ්‍රායල් පුත්‍රයන් තදින් දිවුරා තිබුණි. මට හරි ප්‍රශ්නයක් තිබුණා. ඇයි යෝසෙෆ් කිව්වේ තමන්ගේ ඇට ටික අරගෙන පොරොන්දු දේශයට යන්න කියලා? කාටද අදහසක් තිබුණේ? ඒ දැන් යෝසෙෆ් කියන්නේ කවුද? මිසරයට ගිය වහල්කමට වික්ක දරුණා. ඊට පස්සේ මිසරේ සඵලත්වයට වැඩ කරපු කෙනෙක්. ඔව් අගමැති වගේ තනතුරටපත් වෙනවා. හැබැයි ඔව් කියනවා දිවුරලා තියෙනවා මෝසෙස් කියන මොනවද කියන්නේ මගේ ඇට ටික අරන් යන්න. තියන්න එපා. ඔබ දන්නවද අපේ ජීවිතවල කිසි දෙයක් වහල්කමේ නිවසේ තියන්න එපා. යෝසෙෆ් දන්නවා ඒක නෙමෙයි පොරොන්දු දේශය. ඒක කොච්චර සස්ත්‍රීක වුණා. ඒක කොච්චර අලංකාර වුණා. ඒක කොච්චර වටිනවා වුණා. ඒක නෙමෙයි පොරොන්දු දේශය. දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් තිබෙනවා. ඒකට යන්න අවශ්‍යයි. ඇට ටික. මේ ඇට කියලා කියන අපේ ඇට කඩු ටික. ඒක අරන් යන්න. ඒක තියන්න බෑ. මෝසෙස් ඒක අරගෙන යනවා. මං කියන දේ හොඳට තේරුම් ගන්න. ඔබේ මනස විවෘත කරන්න. දැන් 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයයි 22 වෙනික අපි 20 ඉඳලා බලයියා. ඔහු සුක්කොත් නම් ස්ථානයෙන් ගමන් කර වනාන්තර අද්දර ඒතම් කඳවුරු බැඳගත්තෝය. දැන් මොනවද කියන්නේ දෙවියන් වහන්සේ මාර්ගයක් වෙනස් කරලා පෙන්නුවා නේද? දැන් ළඟ පාරෙන් ගියේ නෑ දුර පාරෙන් යනවා. දැන් එතන වුන් කඳවුරු බැඳගත්තා. මේ චිත්තය අපි ඔළුවේ දා ගන්න. මේගොල්ලෝ කඳවුරු බැඳගත්තා. ඊට පස්සේ තවද ඔවුන් දවාලේ රාත්‍රියේ ගමන් කරන පිණිස ස්වාමින් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වීමට දවාලෙන් වලා තැබකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි තැබකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. හාලෙලූයා කියලා කියනවාද? අයියෙන් කියමුද හාලෙලූයා. මිස්රේ ඉඳලා එන සෙනගට මඟ පෙන්වන්න දහවලේ රාත්‍රියේ කවුද පෙරටුව ගමන් කළේ? ඔබ දන්නවද මේ දෙකක් කියලා කොහෙවත් පෙන්නලා නැහැ. දහවලේ වලා තැබ රාත්‍රියේ ගිනි තැබ. හැබැයි කොහෙවත් පෙන්නලා නැහැ දෙකක් තිබුණා කියලා. ඒ කියන්නේ ගිනි තැඹකුත් තියෙනවා වලා තැඹකුත් තියෙනවා. ඒ දවල් අරක පේනවා රෑ එහෙම එකක් කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. එක ස්වාමීන් දැන් අපි දන්නවනේ කොරින්ති පොතේ කියන ඔහුට පෙරටුව පර්වතයක් ගියායි. කවුද පර්වතයානෝ? හලෙලූයා කියනවාද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් කියනවාද? අයියෙන් ආමෙන්. දෙවියන් වහන්සේ පැය 24 අපිට මඟ පෙන්වන්න යන දෙවියන් වහන්සේ. ආමෙන්. ඒ සෙනගකේදී මේ පාර වෙනස් කරද්දි ළඟ පාරකදී දුර පාරක යද්දි අපට තේරෙන්නේ නැහැ මෙලොව හතර. අද අපි ඉන්න වාතාවරණය අපිට සමහරට මුකුත් තේරෙන්නේ නැහැ. ඔක්කොම අප්සෙට්වා. ඔක්කොම කඩා වැටිලව. ඔක්කොම අතහැරිලව. හැබැයි කියනවා මේ වලාටවත් ගිනිටවත් හැමදාම මඟ පෙන්වන්නේ. ආමෙන්. හලෙලූයා. ආත්මෙ පුබුදු කරගමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. ආමෙන්. දැන් කියන්න පුතේ. දවල් වලා තැබද රාත්‍රියේ ගිනි තැබද සෙනග ඉදිරියේ පහව නොගියේය. හරි. දැන් ඔන්න සෙනග ඉස්සරහක පහවුනේ නැහැ කවදාවත්. ආමෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව අපි කියන්නේ අපි විනාශ නුනේ මොන නිසාද? දෙවියන් වහන්සේගේ කරුණාවල් නිසා. ඊට පස්සේ උන්වහන්සේගේ අනුකම්පාවල් අපේ ජීවිතේ සෑමදාම උදෑසන අලුත් වෙන නිසා. හලෙලූයා. අපි විනාශුනේ නැත්තේ ඒ නිසා. නැත්තම් අපි කරපු ගොංකම් වල හැටියට අපි මෙහෙම ඉන්න බෑ. මේ ඕගොල්ලෝ ගැන නෙමෙයි මං ගැන කියන්නේ. කරපු ගොංකම් වල හැටියට. පැහැදිලිද? අපේ තාත්තා කියන නිසා. එයා ඒ දවස්වල හොඳට බීපු කෙනෙක් නේ. එයා කියන්නේ ඒ ඉදිරි ගියා නම් අද මැරිච්ච තැන් වල ගසුත් පැනවෙලා හැද. පැහැදිලිද? අපේ ජීවිතේ එහෙම නෙමෙයි. අපි ගිය පාරේ ගියා නම් මල දෙවියන් වහන්සේ හරි යහපත් හැමදාම අපට මඟ පෙන්වලා 2021 ජනවාරි මාසේ 11 වෙනිදාත් අපිව රැගෙන ඇවිත් තිබෙනවා. ආමෙන් කියනවාද? හලෙලූයා. අපි අකී කරුණා. අපි උන්වහන්සේ එපා කළා. අතහරින්න උත්සාහ කරා. නේද? යාඥා නොකර හිටිය සමහරට පල්ලි නෑවිතින සමහරලාට මොන දේවල්. නමුත් මොනවාද සතුටුදායක ආරංචිය? අද ඔබ මෙතන ඉඳගෙන ඉන්නවා. ආමෙන් කියනවාද? හලෙලූයා. ඒ වෙන මුකුත් නෙමෙයි. පැය 24 උන්වහන්සේ අපේ පෙරටුව ඇවිල්ලා අපිට මඟ පෙන්නලා තිබෙනවා. ආමෙන්. දැන් 14 වෙනි පරිච්ඡේදය. කාලේ සමග යුද්ධය. 14 වෙනි පරිච්ඡේදය දෙවෙනි පදය. ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට හැරි මිග්දෝල් සහ මුහුද අතරේ බාල් ෂෙපොන් ඉදිරිපිට තිබෙන පින්හයිරොත් ඉදිරිපිට කූඩාරම් ගහ ගන්නට ඔවුන්ට කියන්න.
ඒ ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහ ගන්නවා. දැන් දෙවියන් වහන්සේ පොඩි වෙනසක් ආය කරනවා. මුත්තා මොනවාද වෙනස? උන්වහන්සේ කියන ආය හැරෙන්න. දැන් මම ඔබට කියමු මොනවාද මාතෘකාව? ඔබ නැවත හැරෙන්න එපා. හැබැයි දේවදරුවනේ අපිට දෙවියන් වහන්සේගේ හඬ ගැන හරි අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. වර්තමානයේ කිතුණුවාට වෙච්ච විශාල ගැටලුවක් තමයි දෙවියන් වහන්සේගේ මාර්ග අවබෝධ කරගන්න බැරි වීම. දැන් මේ ඊශ්‍රායල් සෙනගටත් මේක තේරුන්නේ නැහැ. හැරෙන්න කිව්වම හැරුණා. දැන් මෝසස් මග පෙන්වනවා. දැන් ප්‍රශ්නේ තියන්නේ උන්වහන්සේ හැරෙන්න කිව්වේ කොහෙද? තැනක කූඩාරම් ගහන් ඉන්නවා. ළඟ පාරක් ඉතින් ඒකෙන් ගියේ නෑ දුර පාරකින් යන්න කියනවා. ඊට පස්සේ කියලා කූඩාරම් ගහකට දැන් කියනවා දැන් ආයෙ හැරෙන්න. හැරිලා යන්න කොහෙද? දැන් මම ඔබ ගේන්න යන ප්‍රධාන ස්ථානයට. ප්‍රේමවන්ත දේව දරුවනි උන්වහන්සේගේ මාවත් ගැන ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. අවාසනාවට අද ගොඩක් අයට ජීවමාන දෙවිඳුන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. යක්ෂයා කැමති නැහැ හඬ ඇහෙන්න. මේ දේව වචනෙන් ඔබට කතා කරන්න කාගේ වචනද? දෙවියන් වහන්සේගේ වචන. ආමෙන්. මේකට අපේ සමන් අරින්න ඕන. හදවත විවර වෙන්න ඕන. එතකොට තමයි අපේ ජීවිතය ආලෝකමත් වෙන්නේ. නැත්නම් මාවත අපි වෙනස් කරලා දෙවියන් වහන්සේ ගෙනියන්න යන පාරේ යන්න හදන්නේ. හලෙලූයා. එතනට අපේ ආත්මය විවර කරගන්න කාලෙකයි අපි ඉන්නේ. කියනවා දැන් හැරිලා යන්න. මොනවාටද යන්නේ? දැන් 1 2 කිව්ව පුතේ. දැන් කියන්නේ 5 ඉඳලා අපි බලමු. 5 වෙනි පදේ ඉඳලා. සෙනග පලා ගිය බව මිසරේ රජුට දන්වන ලද්දේය. එවිට පාරාවෝ සා ඔහුගේ මේ කරුවන්ගේ සිත් සෙනගට විරුද්ධව වෙනස් වී ඊශ්‍රායලිතයන් අපට මෙහෙ කිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දයි ඔහු කීවෝය. දැන් මම මෙතන ඔබට කතා කරන්න යනවා මිසරේ රජ පාරාවෝ ඇතු සෙනග මොනවද කියන්නේ සෙනග පලා ගියා කියලා දැනගෙන පස්සෙන් ආවල හේතුව මොනවාද? අපිට වහල්කම් කිරීමෙන් මේගොල්ලෝ ගියා. දැන් අපි කාලයක් යක්ෂයාට වහල් වෙලා හිටපු සෙනග. යක්ෂයාට ගනුදෙනු කරපු සෙනග. අද අපි නිදහස් වෙලා ඇවිල්ලා තිබෙනවා. හැබැයි යක්ෂයා කැමති නෑ ඔබ මම නිදහස් වෙලා ඉන්නවට. මං කිව්වේ එපිසහය 11 හැමදාම උපායදන මොනවටද? ආය වහල්කමට ගන්න. ආය වහල්කමට ගන්න. දැන් අම්මෝ ගියා නිදහස් වෙලා ගියා වහල්කමෙන් ගැලවිලා ගියා. දැන් නැවතගේ උත්සාහ කරනවා. මේක මාංශයේ කාරණා වෙන්න පුළුවන්. ලෝකේ ඒ සතුටු කරන දේවල් වෙන්න පුළුවන්. විවිධ දේ හදනවා අපිව ඇදලා ගන්න. මං කිය දෙවියන් වහන්සේගේ මාවත් ගැන අපිට අවබෝධය තියෙන්න ඕනේ කියලා. දැන් ඊට පස්සේ මොනවද වෙන්නේ? කියන්න පුතේ. ඔහු තමාගේ රථේ සූදානම් කරගි. හරි. තමාගේ සෙනග තමා සමග රැගෙන තෝරාගත් රථ 800ක්ද මිසරේ සියලු රථද ගත්තේය. ඒවා සියල්ල කෙරේ සේනා නායකයන්ද පත් කළේය. දැන් මේකෙදී මම රථ මේ දන්නවනේ මේ පාරාවෝ ආව රථ මේ ළඟදී මේ මොනවද කියන්නේ ඒගොල්ලෝ හොයලා ගත්ත රෝද වගේක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා පාරාවෝගේ රෝද කියලා අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. මේවා හොයාගෙන එනවා. මම ඔබට අද සමාන කරනවා. නැත්නම් වර්තමානයේ ගේනවා නම් අන්ධකාර ආත්ම හැමදාම අපි පසුපස ලුහු බඳිනවා. අන්ධකාර ලෝකයක් තිබෙන බව විශ්වාස කරන්න. ඒක සත්‍යයක්. අපිට සමහරවිට පේන්නේ ඉස්සරහට පේන මනුෂ්‍යයා මේක යකා වගේ පේනවා වෙලාවක. දැන් සමහරවිට දේශනා කරනකොට පාස්ටර්ලා හිතට දිනනවා එහෙමත් පේනවත් වෙන්න ඇති. නමුත් සත්‍ය මොනවාද? අන්ධකාර ලෝකයක් තිබෙන ඒක අපි පසුපස ලුහු බඳිනවා. පැහැදිලිද? පාරාවෝ ඇතුළු කණ්ඩායම මේ රත් සූදානම් කරගෙන මේගොල්ලෝ පස්සේ ලෝකෙ ඉනවා. බයිබලයේ කියනවා යමකට වහල් වුණාම මිනිස්සයාකට වහලක් වෙනවා. දැන් අපි දෙවියන් වහන්සේ තමයි වහල් වෙන්න ඕනේ. නමුත් අද අපි සමාලට ඉන්නේ කොතනද? සමහර අය රැකියාවට වහල් වෙලා. තව දේවල් තිබෙනවා විවිධ දේවල්. එකින් එකට කියන්න බෑ මොනවටද අපි වහල් වෙලා ඉන්නේ? අපේ ජීවිතේ ප්‍රථම ස්ථානයේ දෙවියන් වහන්සේ කියලා කිව්වට වැඩක් නැහැ. ඒක අපේ ක්‍රියාවෙන් තිබෙන්න අවශ්‍යයි. දැන් පැහැදිලිද මේ ජීවිත මොනවද කියන්නේ යනවා ඔවුන් ප්‍රීතියෙන් ගියා කියලා තිබෙනවා. ගැලවීමේ ප්‍රීතිය. මතකද ගැලවීම ලැබු මුල් කාලේ ජොලිය? ගැලවීම ලැබු මුල් කාලේ ජොලිය මතකද? ඔලෝ ඉන්නේ නැහැ මට අප්සෙට් වගේ. එහෙම නෑ නේද? ගැලවීම ලැබපු මුල් කාලේ ජොලිය මේ සෙනග ප්‍රීතියෙන් ගියා කියලා කියනවා. නිදහසේ ගියා.
අපිත් එහෙම නෙමෙයිද ගැලවිලා මුල් කාලේ ප්‍රීතිය බයිබලේ කියවනවා යාඥාවට සහභාගී වෙනවා යාඥා කරනවා ඊතර යාඥා කරනවා ඒද පොර ගහනවා මොන හරි තිබුණ කෝල් කරලා අහලා දුවලා යනවා අප දැන් සමහරට කෝල් කරේ නැත්තම් අප්සෙට් පාස් අපිට දැනුම් දුන්නා යාඥාවක් තියෙනවා කියලා කියනවා මම මට සත්‍යයකට කලින් එක්කෙනෙක් කො දේව මහන් කියන බව අපි දන්නේ ඒක මොකද ඔයා කෝල් එකක් දීලා හැබැයි ගැලවිලා මුල් කාලේ ප්‍රීතිය කොහොමද හොයනවා යනවා දැන් මේ සෙනග ප්‍රීතියෙන් ගියාලු නිදහස් වෙලා පැහැදිලිද දැන් අපි 9 වෙනි පදයට යන්න කාලය අවශ්‍ය නිසා 9 වෙනි පදේ මිස්රවරු එන පාරාවගේ සියලු අසුන් සහ රථද ඔවුන්ගේ අසරුවෝද ඔවුන්ගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල් ෂෙපොන් ඉදිරිපිට පීහයිරෝත්කී මුහුදුබඩ කූඩාරම් ගහගන්න සිට ඔවුන්ට ලං වූ දැන් මොනවද කියන්නේ මේ සෙනග පිටත් වෙලා ගිහිල්ලා තිබෙනවා දැන් හොඳට පික්චර් එක නැවත දෙවියන් වහන්සේ ළඟ පාරෙන් යන දුර පාරකින් ගෙදිච්චා නේද එතන කඳවුරු බැඳගත්තා මුන්වහන්සේ කියන දැම්මාවද වෙනස් කරන්න දැන් ඒ වෙනස් කරගෙන යනකොට මොනවද වෙන්නේ පාරාවතුළු කණ්ඩායම එලෝගෙන එනවා දැන් මොනවද කියන්නේ මේ අයට ඊශ්‍රායල් සෙනගට ලං වෙනවලු අද අපිට ලං වෙලා තිබෙන්නේ මොනවද මම වර්තමානයේ හැමතිස්සෙම ගේන්න උත්සාහ කරනවා අද ඔබේ ජීවිතේට ලං වෙලා තිබෙන්නේ මොනවද දෙවියන් වහන්සේද වෙන දේවල් මේ ලං වුණා මොනවද දැනෙන්නේ අපේ ජීවිතේට විවිධ දේවල් ලං වෙලා තිබෙනවා නම් අද දවසේ ඔබට මට දැනෙන්නේ මොනවද දෙවියන් වහන්සේ ඉන්න ප්‍රීතිය දැනෙයිද දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවා කියන සතුට දැනෙයිද දෙවියන් වහන්සේ මාව නිදහස් කරලා තිබෙනවා කියන එක දැනෙයිද මොනවද දැනෙන්නේ කියනවාසේ ලං වුණා මේ සෙනගට දැනුනේ මොනවද දැන් බලන්න මොනවද දැනුනේ කියලා බලන්න යන්න සෙනගගේ ප්‍රතිචාරය 14 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයයි 10 ඉඳලා 12 දක්වා පාරාව ලං වූ කල්හි ඊශ්‍රායල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිස්රවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූය. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මොර ගැසුවෝය. දැන් මොනවද සෙනග කරන්නේ? සෙනග මොනවද කරන්නේ? පාරාව පස්සෙන් එනවා දැක්කා සෙනග දකින්නවා දැන් මොනවද කරන්නේ ස්වාමීන් වහන්සේට මොර ගහන ඊශ්‍රායල් සෙනගව දෙවියන් වහන්සේ මිසරෙන් ගලවන් ආවේ කොහොමද පීඩාදායක වූ බව නැවත කියනවා මිසරවරුන්ට දිගින් දිගට පහර දුන්නා ඒ දෙවිවරුන්ට දිගින් දිගට පහර දුන්නා ඔවුන්ගේ කුළුදුරන්ට පහර දුන්නා පාරාව අසරණ වෙන තැනට උන්වහන්සේ පහර දුන්නා අනේ ඵලයල්ලා උඹලා කියලා මටත් දැන් යාඥා කරපල්ලා කියලා අන්තිමට ඉල්ලුවා ඒ සෙනග එක දැක්කා හැබැයි දැන් පාරාව එලෝගෙන එනවා කට්ටියත් එක්ක දෙවියන් වහන්සේ මාවත් වෙනස් කරලා ගෙනියනවා තේරුන්නේ නැහැ ප්‍රේමවන්ත දේව දරුවනි අද ඔබ ඉන්න තැන ගැන ඔබට අවබෝධයක් නැති වෙන්න පුළුවන් නමුත් ඒ තුල දෙවියන් වහන්සේ කරන්න යන ආශ්චර්ය දකින්න ඇස්වර කරන්න අවශ්‍යයි ආමෙන් හලෙලූයා හයියෙන් කිව්වද හලෙලූයා කියනවා මේ සෙනග ලං වුණාම බය වෙනවා නේද බය වෙනවා කියන පල්ලෑ මැද කියන පුතේ ඔහු මොන්සිස්ට කතා කොට කාන්තාරයේ මැරෙන්නට ඔබ අප ගෙනාවේ මිසරේ මිනි බලවල් නැති එක මොනවාද කාන්තාරයේ මැරෙන්න ඔබ අයිය අපිව ගලවලා ගෙනාවේ එක ඊට පස්සේ මිසරෙන් අප ගෙනවුත් අපිට මෙලෙස ක්‍රියා කළේ මක් නිසා අපිව ගෙනලායි අපිට මෙහෙම කරුවේ දෙක ඊට පස්සේ මිසරවරුන්ට මෙහි කරන්නට අප අත්හරින්නට කියා මිසරේදී අප කීවේ මේක නොවේ අයියෝ අපිට අර වහල්කමේ ඉන්න දුන්නේ නම් ඉවරයි අද සමහරවිට අපි කියනවා දැන් මම දන්න සහෝදරියක් ඉන්නවා යම් පල්ලියේ නැහැ එයා කියනවා දෙවියන් වහන්සේ ඕන්ඩෝඩ අල්ලගත්තම කරදරයි මං ඒකලු අතේ දුරින් තියන් කරුදුරු කර යන්නේ ඔබ එහෙම නෙවෙයි ඔව් දෙවියන් වහන්සේ කියනකොට බාධා එනවා ආමෙන් කියනවා ඇයි ඒ බාධා එන්නේ අපි කිව්වේ පිසහේ ඒගොල්ලන් හැමදාම සාතන් උපාය යොදනවා ඒ නිසා බාධා එනවා මේ සෙනග අහනවා අයිය අපිව ගෙනාවේ මෙහෙම මැරෙන්න ගෙනාවේ ඇයි අපිට ඒ වහල්කමේ ඉන්න දුන්නා නම් ඉවරයි ඔබට අද සිතුවිල්ලක්වත් තිබෙනවද දෙවියන් වහන්සේ අදහගත්ත නිසා මට කරදරයි කියලා අමාරුයි ප්‍රශ්නකි අපෝ සමහර දේවල් කරන්න බෑ මේගොල්ලෝ කියන අපිට වහල්කම හොඳයි එහෙ ඉන්න දුන්නා නම් ඉවරයි ඇයි මේ මිසරවරු ලං වුණා එච්චරයි අද දැන් ළඟට අවිල්ලා තිබෙනවා අද ඔබේ ජීවිතේ මගේ ජීවිතේ තිබෙන්නේ කොතනද මම කියනවා නැවත 2021 යන්න නම් අපි රහසක් දෙවියන් වහන්සේ තුල අල්ල ගන්න ඕනේ ආමෙන් හලෙලූයා හයියෙන් කියමු හලෙලූයා
ස්වාමීන් වහන්සේ සමදා යහපත් දෙවියන් වහන්සේ. ආමෙන්. කියනවා මේකලෝ ලඟුණා කියලා මොර ගහනවා. දැන් මේක අහගන්න දේවදන්නේ. මම මේ ඊයේ දරුවන්ට මට කතාවක් මතක් වුණ නිසා හදුනා මේ ආපු නිසා ඒක කියන්නේ. අර කියනවා දැන් සමහර අය ඕන දෙයකට සාතන්ට චෝදනා. යකා මට ගැහුව ගහිල්ලා. සමහරවල් ඒක දන්නේ මම මෙහෙම කියන්නේ සාතන් මීටින් එකක් ඇඳවලා. මොකද මීටින් එක දූත සේනා දන්නවනේ කියන අධිපතිධාරීන් පරාක්‍රමධාරීන් බලධාරීන් ස්වර්ග ස්ථානවල ඒ සේනාව. ඉතින් මොනවද මේ අදහස? යක්ෂයා ගෙනල්ලා අහනවා එකිනෙක නේ. අපි උදාහරණයක් කාවද ගන්න? දෙබෝරව ගමු කමක් නැහැ. දෙබෝර තමයි දැන් චෝදනා කරන්නේ. යක්ෂයා අහන්නේ කාවරේ අධිපතිධාරීන් උඹද දෙබෝරට ප්‍රශ්න ගෙනාවේ? ඌ කියනවා මේ අධිපතිධාරීන් කියන්නේ නෑ මම නෙවෙයි. මේම විවිධායකෙන් අහනවා කවුරුත් නෙවෙයි. ඉතින් මේ කණ්ඩායම හිතනවා අපි අපෙන් ඇහුවට මේක කරලා ඇත්ත ලොක්කා තමයි. ලොක්කද කියලා සැකනේ බැන්න ලොක්කා කරලත් නෑ. ඉතින් එහෙනම් කොහොමද වැටුනේ? මේ ආන්න දේවදත්ත. පාර යනකොට ලෙස්සල වැටීමයි වෙට්ටුවක් දාලා වැටීමයි දෙක. පැහැදිලිද? පාර යනකොට ලෙස්සලා හෝ කකුල පැටලිලා හෝ තමන්ම වැටීමයි කවුරු හරි වෙට්ටුවක් දාලා වටන එකයි දෙකක්. අපි සමාජයට මාංශය දේවල් වලට පැටලිලා අපිම වැටිලා යකාට බැලුවා. යකා කියන්නේ මම දන්නේ නැහැ බං කියලා. පැහැදිලිද? මම කියන එක නිකන් අමුතු වගේ නේද? යකා දන්නේ නැහැ. අපි අකීතුරු අපි මාවත වෙනස් කරේ මම ඔබට කිව්වේ නැවත හැරෙන්න එපා කියලා. අපි තමයි අප්සෙට් කරගත්තේ. අපිමයි පැටලිලා වැටුනේ. පැහැදිලිද? යක්ෂයා මුකුත් කළේ නැහැ උඩ බලය දෙන්න එපා. අපේ දෙවියන් වහන්සේ සියල්ලට වඩා බලවන්ත දෙවියන් වහන්සේ. ආමෙන්. දැන් මොනවද ඊළඟ පදේ? තක්කා. වනාන්තරයේ මැරෙනවාට වඩා මිශ්‍රවරුන්ට මෙහි කිරීම අපට යහපතයි මෝසෙස්ට කිව්වා. දැන් මොනවද ආයේ කියන්නේ? අයියෝ මේ වහල්කම හොඳයි. මේ මග මැරෙන්න බෑ වහල්කම හොඳයි. නමුත් අපේ දෙවියන් වහන්සේ අපව ගලවලා ගෙනත් තිබෙන්නේ මග මැරෙන්න නෙවෙයි. වහල්කමට නැවත යවන්න නෙවෙයි. උන්වහන්සේ ඔබ මාව ගලවලා ගෙනත් තිබෙන්නේ කොහේ ආරයි යන්නද? ස්වර්ග දක්වා ආරයි යන්න. හලෙලූයා. යේසුස් වහන්සේ කුරුසට යන්නේ නිකන් නෙවෙයි. අපිව සම්පූර්ණයෙන් නිදහස් කරන්න උන්වහන්සේ තමයි කුරුස ගහට ගිහිල්ලා ඒ පූජාව කරලා තිබෙන්නේ. අපි නෙවෙයි. උන්වහන්සේ අප උදෙසා යාඥා කරන දෙවිඳුන්. අපි ගැන හිතන දෙවිඳුන් එක බයිබලයේ සාතික කරනවා. හැබැයි සෙනඟ ගදාසුන අයියෝ එහෙ වහල්කමේ හිටියානම් හොඳයි. දැන් අපි ඉස්සරහට බලාගෙන යමු. 13 වෙනි පදේ එකක් ගන්න. 14 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. මෝසෙස්ද බය නොවන්න. නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිශ්‍රවරු නැවත කවදාවත් නොදකින්නේ. හලෙලූයා කියලා කියනවාද? ඔබේ ළඟ ඉන්න කෙනාට කියන්න ආයේ මිශ්‍රවරු දකින්නේ නෑ මම කියන්නේ. හොඳට හයියෙන් කියන ළඟ ඉන්න ආයේ මිශ්‍රවරු දකින්නේ නෑ. සාතිකයක් ඇතුව කියන ආයේ මිශ්‍රවරු දකින්නේ නෑ. අයියා පණ ඇතුව කියන්න ආයේ මිශ්‍රවරු දකින්නේ නෑ. ආධිපත්‍යයෙන් කියන ආයේ මිශ්‍රවරු දකින්නේ නෑ. ඒකේ අදහස යක්ෂයා කියන කාරණා වලින් අපි නිදහස් වෙන්න අවශ්‍යව තිබෙනවා. ආමෙන්. අද දවසේ ඔබ මුණ දෙන ඕනම කාරණාවක් අවංකව දේව පාමුල තියෙනවා. මොනවාද කියවර ගීතගාවක මගේ ජීවිතේ බාර දෙන්න. ගොඩක් අය ජීවිතේ හරියට බාර දීලා නැහැ. දෙවියන් වහන්සේගේ මාවත් තේරුම් අරන් නැහැ. පැහැදිලි වෙලා. ඒ නිසා තාම පොරබදමින්. මෝසෙස් කියන සහතිකයක් ඇතුව බය වෙන්න එපා. බය වෙන්න එපා කියලා මෝසෙස් කියන්නේ. අර මිශ්‍රවරුන්ට පහර දුන්න දෙවියන් වහන්සේ පැය 24 ඉන්නවා. ආමෙන්. උන්වහන්සේ පැය 24 ඉන්නවා. උඹලා කවදාකවත් ආයේ මිශ්‍රවරු දකින්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. අපි ඩක්කල් රේඩියෝ මල්ලි. අපි පොඩ නැගිටිමු. හැමෝම නැගිටින සුළු මොහොතක්. ඉවර නෑ දේශනාව. සුළු මොහොතක් නැගිටලා අපි හැම කෙනෙක් අද දකින්න මිශ්‍රවරු පුතේ ගීතිකා කියනවා. යේසුස්ගේ දරුවා මේ කොටස පමණක් කියන්න යනවා. හලෙලූයා ආයේ දකින්න නැහැ කියලා මතකයිද කිව්වා. අනිත් කෙනා මොනවද කියන්නේ? ආයේ මම මේ දකින්න 2021 ඔබට දෙවියන් වහන්සේට යන්න ඕන. උන්වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දේවල් කරන්න ඕන. එක දෙයක් කරන්න. විරුද්ධකාරයට විරුද්ධව සිටින්න ඕනේ. දෙවියන් වහන්සේට නම් වෙලා සිටින්න ඕනේ. ආමෙන්. හලෙලූයා. ප්‍රේතයෙන් කියමුද ඔබ දන්න මේ කොටස. අද දකින්න මිශ්‍රවරු නම් කවදාවත් දකින්න නැහැ. හලෙලූයා. හයිය ගපුණේ ආ දෙවියන් වහන්සේ.
අද දකිනා මිසරවරුන් මින්මතු නොදකින්නේ අද දකිනා මිසරවරුන් මින්මතු නොදකින්නේ අප වෙනුවෙන් යුද්ධ කරයි අප වෙනුවෙන් යුද්ධ කරයි යේසු අප වෙනුවෙන් යුද්ධ කරයි යේසුස්ගේ දරුවෝ යේසුස්ගේ දරුවෝ ප්‍රීතිය කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ 2020 උන්වහන්සේ අපේ ජීවිතේ බලවත්ය කරන පිණිස ඒ දරුවෝ අපි හalleluya සම්දාප ප්‍රීතිය ආගම අද දකිනා මිසරවරුන් මින්මතු නොදකින්නේ අද දකිනා මිසරවරුන් මින්මතු නොදකින්නේ අප වෙනසා යුද්ධ කරයි යේසු අප වෙනසා යුද්ධ කරයි හalleluya හalleluya හරි තුට්ට කර වාඩි වුණ නැවත දැන් මොනවද කියන්නේ ආවා සෙනග බය වුණා මෝසෙස් කියනවා බය වෙන්න එපා දැන් ඇයි බය වෙන්න එපා කිව්වේ 14 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය මම සමහර පද අතහරිනවා කාලේ නිසා 14 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ඊශ්‍රායලයන් සමුදාවට පෙරටුව ගිය දෙවියන් වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය. බලාට ඇබද ඔවුන් ඉදිරි පිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. හොඳට අහගන්න ඔබේ ආත්ම කරුණාකර මෙහෙම අද ඔබට දේව අභිමුඛය දැනෙන්නේ නැද්ද? අවංකව ඔබ තමයි අතුසන් කියන්නේ. දැන් කියනවා මේ පැය 24 මඟ පෙන්වමින් ගිය දූතයානෝ පස්සට ගියා මොනවද පේන්නේ නැතුව යනවා. පැහැදිලිද මං කියන දේ? කියන දූතයා මාර්ගය වෙනස් කරලා සෙනග පිටිපස්සට ගියා 125 කට සෙනග. දූතයානෝ මාර්ගය වෙනස් මේ පේන්නේ ඉන්න හැමදාම පැය 24 පේන්නේ. වලාට බක් වගේ දවල් පේනවා. ගිනිට බක් වගේ රෑ පේනවා. හැබැයි එකපාරට මාර්ගය වෙනස් කරලා පිටිපස්සට යනවා. සෙනගට පෙනෙයිද? පැහැදිලිද මං කියන්නේ? පෙනෙයිද? අපි මෙහෙම ඉද්දි අපේ පිටිපස්සේ නම් අපිට පේන්නේ හැබැයි දැනෙනවා. ආමෙන් කියනවා. පස්සට ගියා. ඇයි? සෙනග බය වෙන. සෙනග කැළපින අපිට අද මුකුත් නෑ. අද දේව දරුවනි ඔබ මම ඉන්න තැන කොතන වුණත් ඒ සියලු දේ වෙනස් කරන්න පුළුවන් විශ්වාසවන්ත දෙවිඳුන් හැමදාම අප සමග වාසය. ආමෙන්. මාර්ගය වෙනස් කරලා පිටිපස්සේ. ඇයි උන්වහන්සේ පිටිපස්සට ගියේ? ටක්කල කියන්න පුළුවන්. ඒක මිස්රවරුන්ගේ සමුදාවත් ඊශ්‍රායල්ගේ සමුදාවත් අතරට පැමිණුණේය. මෙසේ වලාකුළද අන්ධකාරය විය. එහෙත් එය රාත්‍රියේ එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රිය එක් පක්ෂය අනිත් පක්ෂයට ලං නොවිය. හalleluya. හයියෙන් කියමු හalleluya. හයියෙන් කියමු හalleluya. අපෝ මදි හයියෙන් කියමු හalleluya. ප්‍රීතියෙන් කියමු හalleluya. දන්නවද කවදාකවත් පාරෝ ඇතුළු සෙනගට මේ ඊශ්‍රායල් සෙනගට ලං වෙන්න බැරි වෙන පිණිසයි දූතයානෝ මාර්ගය වෙනස් කළ පිටිපස්සේ කළා. අද අපි මොන වාතාවරණ හිටියත් ඔබ දෙවියන් වහන්සේට ඉඩ හරිනවා. උන්වහන්සේගේ හඬ අහනවා නම් ඒ මාවත් වල හැසිරෙනවා. ඔබව වටන්න යක්ෂයන්ට බෑ. ආමෙන්. ඒකයි මම අද දකින්න මිසරවලු කවදාකවත් දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉඩ හැදුවා. මාවත් වෙනස් කළේ ඇයි? පාර හැදිලා යන්න කිව්වේ ඇයි? ළඟ පාරක් ඉදි දුර පාරේ යන්න කිව්වේ ඇයි? ඇයි දෙවියන් වහන්සේ මේ යන්න කිව්වේ? ඔබ දන්නවනේ ඊට පස්සේ මොනවද වෙන්නේ? මේගොල්ලෝ හිටගත්තේ කොතනද ඇවිල්ලා? කාලේ නෑ ඉක්මනට රතු මුහුද ළඟ. මේකට විවිධ අර්ථකථන මම් මුහුද කියන අර මුහුද කියන මොක වේවා මං අදහනවා. මගේ දෙවියන් වහන්සේ විශ්මපත්තියක් කරනවා. ආමෙන්. රතු මුහුද ළඟ ඉන්නවා ඉස්සරහා රතු මුහුද පිටිපස්සේ පාරාව ඇතුළු සෙනග එලවන් එනවා. දැන් කොහේ? අවාසනාවට ඒ සෙනග එවිලා කෙඳුරුවාද නැද්ද? දෙවියන් වහන්සේගේ විශ්මිත ක්‍රියා දැකලා හිටපු සෙනග එවිලා කෙඳුරුවාද නැද්ද? ඔබ හාත්කම් අත්දැකලා නැද්ද? පුදුම දේවල් අත්දැකලා නැද්ද? අද පොඩි දෙයකට අපි කොඳුරනවා නෙමෙයිද? අපේ මුඛයේ තියෙන ප්‍රශංසාවද? කාටද අපි ඇඟිල්ල දික් කරන්නේ? අපි වැටිලා කාටද ඇඟිල්ල දික් කරන්නේ? එක්ක යකාට බණි නැත්තම් දන්නේ මරතු කාටද බයින්නේ? හලෝ කාටද බයින්නේ? මේ දන්නේ නැතෝ දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරනවා. මේ සෙනග මෝසෙස්ට තමයි ගහ ගන්නවා පෙවුනේ. හැබැයි දෙවියන් වහන්සේ විරුද්ධව කොටනවා. දැක්ක ආස්සා.
දැක්කා මිසරවරුන්ට වෙච්ච දේ. උන්වහන්සේ ජීවිතේ කළා තිබෙන විශ්මිතිකා දැක්කා. මිසරවරුන්ට අන්ධකාරය, ඊශ්‍රායල් වරුන්ට ආලෝකය. ආමෙන්. මිසරවරුන්ට ගල්වරුසා, ඊශ්‍රායල් වරු මැද ඉන්න මුකුත් නැහැ. තව මොනවද බලන්න ඕනේ? වසංගත ඒගොල්ලන්ට නම් මේගොල්ලන්ට නැහැ. අපි දැකලා තිබෙනවා හාස්කම්. අද ඔබ මම ඉන්නේ කොතනද? විශ්වාස කරනවද දෙවියන් වහන්සේ හාස්කම් කරනවද? ආශිර්වාද කරනවද? බහුබූත පස්සේ දුවනවා. සමහර අය ශාස්ත්‍රකාරය හොය යනවා වගේ යනවා පාස්ල එක එක පණිවිඩ අහගෙන. පණිවිඩ හොයට වැඩක් නැහැ දේවදරුවනි. අපි වෙනස් වෙනවා. මං කිව්ව ඔබ නැවත හැරෙන්න එපා. කොහෙටද හැරෙන්න එපා කියලා? වෙන වෙන දිහාවට හැරෙන්න එපා. ස්වාමීන් වහන්සේ හැමදාම යහපත් දේ කර දෙවියන් වහන්සේ. ආමෙන්. දැන් අද දකින්න මිසරව නොදකින්න මොනවද උනේ කියන්නේ දන්නවනේ? මූදේ බෑ වුණා. ඊශ්‍රායල් සෙනඟ වියලි භූමිය ගමන් කළා. ඊට පස්සේ මොනවද වෙන්නේ? මිසරවරු පස්සෙන් ඉලවගෙන යනවා. ආමෙන්. හලෙලූයා. කිසි කෙනෙකුට හැරෙන්න හම්බුනේ නැහැ. යක්ෂයා වැඩක් නැහැ. යක්ෂයාට බලය දෙන්න එපා. තේරගන්න කාරණාතිය ජීවිතේ පසුතැවිලි වෙන්න ඕන කෙනා අවංකව පසුතැවිලි වෙන්න කාටවත් ඇඟිලි කරන්න එපා. වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මා තුල නෑ. මම පසුතැවිලි වුණොත් වාතාවරණ වෙනස් වෙන්නේ නැහැ. ඒක ගොඩාක් අය එහෙමයි. අර දිත්තන මේ අරදේ මේදේ මෙයාස්. අපල පල්ලෙන්නේ මොන හරි නෑ. මම ඔබට කියන ආධිපත්‍ය බලයක්. දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ ඉස්සර අවංකව හිට ගන්න. සියලු වාතාවරණ වෙනස් කරන්න උන්වහන්සේ බලවත්යි. ආමෙන්. අපි අවසන් කරන්න යනවා. 14:24 පාඩක්. තවද ස්වාමීන් වහන්සේ උදේ යාමේ ගිනිසා බලා තැබුණදී මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියෝල් කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ වක්‍ර රෝධ ගැලවුසේක. ඔහු ඒවා අමාරුවෙන් දැක්වුවෝය. එබැවින් මිසරවරු කතා කොට අපි ඊශ්‍රායල් කෙරේ පලා යමු. මක්නිසාද ස්වාමීන් වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන් හාලෙලූයා කියනවාද හයියෙන්? හයියෙන් කියමුද හාලෙලූයා? ඔබේ මගේ විරුද්ධවාදී දන්නවා අපි වෙනුවෙන් අපේ දෙවියන් වහන්සේ සටන් කරන බව. ආමෙන්. අවාසනාවට සමහරට අපි දන්නේ නැහැ. මිසරවරුන්ගේ රෝධ හිර වෙලා වැඩේ බකල් වෙලා ඒගොල්ලෝ කියන මොනවද? ස්ථිරෙන් ඊශ්‍රායල් වරු වෙනුවෙන් ඔවුන්ගේ දෙවියන් වහන්සේ සටන් කරනවා. අපට බේරෙන්න අපි ෆයිට් වගේ නෑ. අපි වෙනුවෙන් අපේ දෙවියන් වහන්සේ සටන් කරනවා. ආමෙන්. හාලෙලූයා. අයියෙන් කියමු හාලෙලූයා. ප්‍රාණවත් ආත්ම විවර කරලා කියමු හාලෙලූයා. දෙවියන් වහන්සේ හැමදාම අප වෙනුවෙන් සටන් කරනවා. කොහොමද? අපි උන්වහන්සේ විරුද්ධව ඉඳලා. අපේ කයිය වැඩක් නැහැ දෙවියන් වහන්සේ. ඕන මොන අවංකව උන්වහන්සේගේ පාමුල ඉඳ ගන්න. එතන මතකනේ යාකෝබ්ගේ පොරබැදී ඔක්කොම දිව්වා දාන තියෙන જાති දෙල්ලන් ඔක්කොම දැම්මා. වංචාවල් කරා, බොරු කරා, රැවටීම් කරා. අන්තිමට ගත්ත එකක්වත් හරිනේ ගෑනුත් 60ට අමාරක් හිටියා. රූප ගෑනු ළඟත් තිබ්බා. අන්තිමට ඔක්කොම ඵලයක්. රූප තයි කරලා දාපා. දැන් මොනවද? ඉඳ ගන්න උන්වහන්සේගේ පාමුල. මොනවද වෙන්නේ? නැවත රූපියා. ආමෙන්. ඔබේ දෙවියන් වහන්සේ ජීවමානයි. හalleluya. උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. අපි නැගිටිමු. මට තව පද කීපයක් තියෙනවා කියන්න වෙලා නැහැ. හැමෝම නැගිටලා. දැන් මේක ලස්සන වචනයක් තිබෙනවා මම නැවත කිව යුතුයි. ඒක හොඳට හම්කම් දෙන්න. හැමෝම නැගිටලා. අපි ආත්ම විවර කරමු. දෙවියන් වහන්සේ කියන දේ ඉතා වැදගත්. 15 වෙනි පන්තියේ 26 වෙනි පදේ මම කියවන්නම්. උන්වහන්සේ වුන් අමතමින් නුඹේ දෙවිවරු සමිදානන් වාසගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නෙහි නම් මිසර වාසීන් පිට මා පැමිණි වූ ලෙඩ රෝග එකක්වත් නුඹලා පිට නොපමුණුවමි මන්ද නුඹලාට සුවය දෙන සමිදානන් වහන්සේ මම යයි වදාළසේ. හalleluya. ආඥා ආරක්ෂා කරන්න. දෙවියන් වහන්සේගේ මාවත් තේරුම් ගන්න. උන්වහන්සේ අපේ ජීවිතේ විශ්වපත්‍ය කරනවා. ආමෙන්. ඔබට කොරෝනා නොසෑදුනේ ඔබ හොඳ නිසා නෙවෙයි. මේ ආඥා උන්වහන්සේ අපට දෙලා දෙන නිසා. ආමෙන්. මේ සාක්ෂි නම් දින ජීවමාන ගොඩක් වෙන දවසක සාක්ෂි දරාවි. එයා එක්ක සෙට් එකකටම හැදුනා.
දෙවියන් වහන්සේ යහපත් ආමෙන් අයියේ කියනවා හලෙලූයා ප්‍රීතියෙන් කියනවා හලෙලූයා ආයේ කියන්නේ මිසරවරු මම දකින්න ඕනේ නෑ ආයේ කවදා ආමෙන් අයියේ කියමුද මිසරවරුන් ආයේ කවදාවත් මට දකින්න ඕනේ නෑ 2021 දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් කරන්න යනවා ආමෙන් සභා නායකත්ව සලස්මකට යනවා පිළිවෙලකට යනවා අපි එකතු වෙලා යන්න අවශ්‍යයි ආමෙන් හැමෝම ඇස් දෙක වහලා සුළු මොහොතක් උන්වහන්සේගේ ආත්මය ආරක්ෂා කරන්න බය වෙන්න එපා ආත්මය ආරක්ෂා කරන්න උන්වහන්සේගේ හඬට ඕනකමින් අහුම්කම් දෙන්න උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ උන්වහන්සේ යන්න එපා ගොත් යන්න එපා ඔය මාවතේ යන්න එපා ගොත් යන්න එපා අපිට මෙලෝයක් පෙනුනේ නැතත් කමන්නේ යන්න එපා උන්වහන්සේ යම් මාවතක යන්න කියලා ඒ මාවත භයානකයි වගේ පෙනුණා විනාශ වගේ පෙනුණා ඒ වාතාවරණ සියල්ල වෙනස් කරන්න මේ දෙවියන් වහන්සේ බලවත් හැරිලා යන්න කිව්වේ රත මුහුද දින බව උන්වහන්සේ දන්නවා දේව දරුවනි දන්නවා පාරාවෝ එළවගෙන එන බව උන්වහන්සේ දන්නවා හැබැයි මෝසෙස්ට සමහරලා තේරුන්නේ නැති විශ්වපත් ක්‍රියාවක් කරන්න උන්වහන්සේ දැන සිටියා ඒ වචනේ කියනවා මැවිලි උන්වහන්සේට කියනවා මැවිලි හැම කෙනෙක් ඇස් දෙක වහලා ඉන්න අතර ප්‍රාර්ථනා විවර කරන්න කරුණා අද මම නැවත කියන ඔබ මේ දැන් පල්ලියෙද්දිත් අද දේවගුරුවේට පැමිණෙද්දිත් ඔබ සිටපු වාතාවරණ පැත්තක දාන්න අදහන්න දෙවිඳුන් විශ්වාසවන්තයි අදහන්න උන්වහන්සේ බලවන්තයි කියලා අද ඔබ දකින දේ යෙරිකෝ පවුර වගේ වේවා රතු මූද වගේ වේවා පිටිපස්සෙන් එළවගෙන එන පාරාව වගේ වේවා සියලු දේ වෙනස් කරන්න උන්වහන්සේ බලවන්තයි අවංකව උන්වහන්සේ ළඟ වැඳගන්න දේව දරුවනි මම මේ දේ වගකීමෙන් නැවත කියනවා අවංකව පසුතැවිලි වෙන්න තමන්ගේ වරද තේරුම් ගන්න අපි හිතුවා වෙන්නේ නැති විසරේ නැවත හොඳයි වහල් භාවයේ නැවත හොඳයි ලෝකෙ හිටියා නම් හොඳයි විවිධ දේ අපිට හිතිලා ඇති කමක් නැහැ දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි අද දවසේ සියලු දේ වෙනස් කරනවා මංගලන අත්හිලට සවන්න පුළුවන් නයි ඔබ දැකපු හාත්නම් නැවත දකින්න ඔබ දැකපු ආශ්චර්යයන් නැවත දකින්න ඔබ දැකපු පුදුම ක්‍රියා නැවත දකින්න යනවා එක දෙයයි කරන්න ආත්මය ආරක්ෂා කරන්න දෙවිඳුන්ගේ හඬට අහුම්කම් දෙන්න වචනය ආරක්ෂා කරන්න ඒ මත හිත ගන්න උන්වහන්සේ බලවත් ජාතිරු සලවන් අබං හැම උරියකෝ අමකුවා කුස්සල රිකමකු අහුලමශි රිකමම යහලෝකමශවා සුද්ධ දෙවිඳුනි ඔබ හැමදාම යහපත් මෙන්න ඔබේ දායකන ඔබේ හැම දරුවෙක් පාර ස්වාමීන් අපි සභා පවුලක් ඔබේ ඉස්සරහිට ගන්නවා ඔබ වහන්සේ ස්තුතියි නැවත 2021 වසරට අපිව ගෙනා නිසා දැන් දෙවිඳුනේ මේ හැම දරුවෙක් බාර කරනවා අද ඔවුන් ගන්න තීරණය විශ්වපත් හාස්කම් කරන පියවරක් වාසී ශ්‍රාවකව යටත් වෙන්න බාර වෙන්න මේ හැම කෙනෙක්ට කරුණාව දෙන්න ඔබ බලවත් දෙවියන් වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ දා මිසරවරු පරාජය කළ විනාශ කළ දැමුව දෙවියන් වහන්සේ අද දවසේ ජීවමාන නිසා ස්තුතියි මේ විශ්වපත් ඥාතර අපි සියල්ල බාර වෙනවා යටත් සුදාත්ම දෙවිඳුනේ සරකොන්දෝල කාර්යවන කමයා සුදාත්ම දෙවිඳුනේ හැම ආත්මය අතුලාන්තෙන් ස්පර්ශ කළා මවිත දේ මේ උදාසන සිදු කළා ඔබ යහපත් ඥාතර සියල්ල බාරයි මේ සියල්ල අවසන් ඔබ වහන්සේ පමණක් සස්වලා ඔබ වහන්සේ පමණක්ම ගෞරව ලබයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී උතුම් බලවත් නාමයෙන්